පින්නතුනේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක ගාථාවක්. මේ ගාථා ධර්මයේ ඇසුරු කරගෙන සිදු කරන 6 වෙනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ ගාථාවේ සරල අර්ථයෙන් පැහැදිලි කළේ මේ ලෝකේ මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් සුළු සුළු සැප අත්හරින්න කියලා. සුළු සැපය අත්හැරීම මහත් වූ සැපයකට මඟ පෑදීමයි. ඒ නිසා සුළු සැප අත්හරින්න කියන මාතෘකාව යටතේ තමයි අපි ධර්ම දේශනා 5ක් සිදු කරලා නිමා කරන්නට යෙදුනේ. මේ ගාථා රත්නයේට උතුම් වූ පංචශීල ප්‍රතිපදාව එකතු කරගෙන තමයි සාකච්ඡා කළේ. එහෙමනම් අපි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන කාරණාව ටිකක් සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ පන්සිල් නිවනට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒ මඟ විවර කරගන්න තියෙන කෙටිම මාවත හැටියට මේ පන්සිල් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මොකද නිවන් මඟට අවතීර්ණය වෙන්න තිසරණ පන්සිල් අවශ්‍යමයි. මේ දෙක නැතුව කවදාවත් ඒ නිවන් මඟට අවතීර්ණ වෙන්න බෑ. එමනම් අපි ওই ප්‍රතිපදාව සාකච්ඡා කළා. ඒකේ 4 වෙනි අංගයේ හැටියට තමයි මුසාවාදේ තියෙන්නේ. මේකේ පළවෙනි එක පාණාතිපාතා කියන එක අපේ අයට අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ මම. මේ සිල්පදවල බලවත් බව වැඩි වෙන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේක අනුපූර්ව වශයෙන් මේ ගොඩ නගලා තියෙන්නේ. මම ඒකට උදාහරණයක් සඳහන් කරාම පළවෙනි ශික්ෂාපදයේ පාණාතිපාතා ප්‍රාණඝාත කරන අය කර්මපතේ සම්පූර්ණ නම් නිරයේ ඉපදෙනවා කියලා සඳහන් කළේ. මැරෙන මොහොතේ මතක් වුණොත් ඒ කාන්තයෙන් නිරයේ උපද්දවනවා. එහෙනම් මේ සිල්පද පහම කර්මපත කියලා පෙන්වන්නේ ඒකයි. එතකොට නිරයේ ඉපදුනොත් ප්‍රාණඝාත කරන අය උපදින්නේ අඩුම ආයුෂ මට්ටමක් තියෙන සංජීව කියන නිරේ කියලා තමයි සඳහන් කළේ. සංජීවයේ තමයි උපදින්නේ. අඩු ආයුෂයක් තමයි තියෙන්නේ. හැබැයි අඩු කියලා කිව්වේ නිරය මට්ටමින්. සංජීවයේ ආයුෂ කොච්චරක් කියලාද කියන්නේ? බිලියන 1620ක්. වැඩිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ මනුස්ස වර්ෂය 921 කෝටි 60 ලක්ෂයයි. ඒ වැඩිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ. අඩුම ආයුෂ තියෙන අපායේ වැඩිම ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙට වඩා හුඟක් ආයුෂ තියෙනවා. ඒ දිව්‍ය ලෝකේ බිලියන ගණන් ආයුෂ නැහැ. එහෙමනම් ප්‍රාණඝාත කරපු අය සංජීවයට. එතකොට බොරු කියපු අය වෙනතන බොරු කියන අය දෙවනි නිරේ මට්ටමේ කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රාණඝාතයට වඩා හුඟක් ඉහළ තැනක ඉන්නේ. බොරු කියන අය. එතකොට මේ 4 වෙනි ශික්ෂාපදේ මුසාවාදා. බුදු පසේ බුදු මහරහත් මේ අති උත්තරීතර වූ බෝධීන් ප්‍රාර්ථනා කරන මහෝත්තමයන්න් වහන්සේලා ඒ උතුම් බෝධිය මුදුන්පත් කරගන්න පුරණ පාරමිතාවල් අතර සත්‍ය පාරමිතාව කියලා පාරමිතාවක් පුරනවා. ඒ කියන්නේ බොරුවෙන් වැළකුණා කියන එකයි. එහෙනම් මේ ශික්ෂාපදයේ කොච්චර ගරුද කියන කාරණාව පෙන්නනවා. බුදු පසේ බුදු මහරහත් වෙන තැන බොරුවෙන් වළකින කාරණාව විශේෂයි නිසා. අපේ මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරාගෙන යන අවදී උන්වහන්සේ අතින් ප්‍රාණඝාත වෙලා තියෙනවා. හොරකම් වෙලා තියෙනවා. වැරදි කාමසේවන වෙලා තියෙනවා. සුරාපානය වෙලා තියෙනවා.
නමුත් සඳහන් කරනවා මුසාවාද වුණා නම් බුදු වෙන්න බැරුව යනවා කියලා. ඒක හාරිත තාපස චරිතයේදී බෝසතාණන් වහන්සේම කියනවා. මත්තාසුක පරිච්ඡාගා පස්සේචී විපුලංසුකං. මහත් වූ සැපයක් මේ ලෝකෙ බලාපොරොත්තු වෙනවනම් සුළු සැපය අත්හරින්න කියලා දේශනා කළේ. අපි කොච්චර දේවල් වලට බොරු කියනවාද? පින්නතුනේ බොරුවක් කියනකොට අපි බොරුවේ විපාක දන්නවා නම් අපිට ගැහුවත් බොරු කියන්න හිතෙන්නේ නැහැ. මොකද මම මේ බොරු කියන කාරණාව අපායේ ගිහිල්ලා දුක් විඳින්න තරම් වටින කරුණක්ද? නැත්නම් මුසාවාදයේ විපාක දැනගත්තාම මේ වාගේ දේවල් ලබන්න මේ බොරුව වටිනවද? කොහොමද විපාක සඳහන් කළේ? එක බොරුවකට 100 ගණන් ಜಾතිවල නොකල වැරදි වලට දඬුවම් ලබනවා කියලා සඳහන් කරනවා. කිසි වරදක් කරලා නැහැ. නමුත් උසාවියෙන් හිරගෙදරට තීරණය කරනවා. සමහර අය කිසි වරදක් නැහැ. ජීවිත කාලෙම හිරෙවිලා. ඒ නිසා නිന്ദා අපකීර්ති වලට භාජනය වෙලා. නමුත් මෙතන සඳහන් කරනවා ඇයි එහෙම වෙන්නේ? ඇත්ත බොරුව කරලා හරි බොරුව ඇත්ත කරලා හරි මේ ජීවිතේ තව කෙනෙක් ගොතාපු බොරු වැලක් නිසා හරි නිර්පරාධ මිනිහෙක් හිරගත වෙලා. එයාට එහෙම වෙන්න උනේ පෙර බොරු කියපු විපාකයක් එයා ගාව තියෙන නිසා. පෙර විපාකයකුත් එයාට තියෙනවා. ඊළඟට සඳහන් කරනවා නිന്ദා ලබනවා කියලා. අඥාන පුද්ගලයෝ වෙලා ඉපදෙනවා කියලා සඳහන් කරනවා. දීන පුද්ගලයෝ වෙලා ඉපදෙනවා. කතා කරන්න බැරි මිනිස්සු වෙලා ඉපදෙනවා. ගොළු වෙලා ඉපදෙනවා කියලා සඳහන් කරනවා. කතා කරනකොට ගොත ගැහෙනවා කියලා සඳහන් කරනවා. වචනවල මිහිරි බවක් නැහැ. හරි ගොර හැඩි වචන තියෙන්නේ කියලා සඳහන් කරනවා. සංසාරේ බොරු කියහම කට හරියට දුගඳ හමන පුද්ගලයෝ වෙනවා කියලා සඳහන් කරනවා. තවත් ආදීනවයක් හැටියට සඳහන් කරනවා ඒ අයට සංසාරේ දරු ඵල පවා හිගයි කියලා. දරු ඵලත් හිගයි. ලැබෙනවා නම් ගෑනු දරුවම ලැබෙනවා. ඊළඟට ඒගොල්ලොත් මව්පියන්ට හරියට අකීකරු වෙනවා. මේ වාගේ විපාක තියෙනවා නම් මේ සඳහන් කළේ නිරේ ගිහිල්ලා විඳින විපාක නෙමෙයි. නැවත වතාවක් මනුස්ස ලෝකේ වාගේ තැන්වල ඉපදිනහම ලැබෙන විපාක. නිරේ විපාකය අපි සඳහන් කළේ නෑ මෙතන. එතකොට එක බොරුවක් කියලා මේ වාගේ හුඟක් දේවල් අහිමි කරගන්නවද? එහෙම නැත්නම් සංසාරේ මෙවන් දුක් වලට භාජනය නොවෙන්න මේ ජීවිතේ ඇත්ත කියලා ගුටි කනවද? මේකෙන් හරි ලාභයි ඇත්ත කියලා ගුටි කන එක. අපිට පේන්නේ බොරුවක් කියලා බේරිලා යන කෙනා දක්ෂයා වාගේ. ඇත්ත කියලා ගුටි කන කෙනා හරි අදක්ෂයෙක්. මොකක් කරගන්න බැරි කෙනෙක්. නෑ ඇත්ත කියලා ගුටි කෑවට කමන්නේ බොරු කියලා බේරිලා යනවට වඩා. මොකද එයා බේරෙන්නේ මේ ටික දවසකට ටික කාලයකට විතරයි. එයාට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිරේ දුක් විඳින්න වෙනවා. මෙහෙදි ගුටියක් කාලා නමුත් නිරේ මග අරින්න පුළුවන් නම් එකක් නෙමේ ගුටි 100ක් කෑවත් කමන්නේ. එහෙමනම් මේ මුසාවාදය මේ තරම්ම විපාක සහිතයි. අනික අපේ වචන බොරු වෙච්චහම අපේ වචනේ කවුරුවත් පිළිගන්නේ නැහැ. අපේ වචනෙට කිසි ශක්තියක් නැති වචන වෙනවා අපේ වචනේ. දැන් බලන්නකෝ දෙමව්පියෝ පුංචි කාලේ ළමයින්ට හරියට බොරු කියනවා. ළමයි බොරුවෙන් වළක්වන්න ඕනේ මව්පියෝ. හැබැයි ඉතින් කරුණාව නැති හින්දා මෛත්‍රිය සත්පුරුෂකම නැති හින්දා මව්පියෝ තමයි ළමයින්ට බොරු උගන්වන්නේ ඉස්සරලා. හැබැයිම සත්පුරුෂ නම් දරුවන්ට නිරේට යන්න පාර හදනවද? අම්මා කියන වචන සෑහෙන කාලයක් බොරු වෙච්ච හින්දා ඊට පස්සේ ළමයි අම්මගේ වචන පිළිගන්නේ නැතුව යනවා. පුංචි කාලේ හරියට බොරු කියවනේ අපි. අඬන හින්දා බොරු කියනවා.
තැනක බය කරලා තියා ගන්න ඕනේ හින්දා බොරු කියනවා. නමුත් එයා දවසක් දෙකක් තුනක් බොරු අහනවා. ඊට පස්සේ ළමයා දන්නවා අම්මා කියන්නේ බොරු කියලා. දැන් ඊට පස්සේ අම්මා තව කාරණාවකදී ඇත්ත කියනවා. එයා අම්මා කියන ඇත්ත වචනේ පිළිගන්නෙත් නැහැ. ඒ හින්දා අම්මට හරි අමාරු වෙනවා ඒ දරුවා ඉස්සරහට හදන්න. කවුද වැරද්ද කළේ? අපිමයි. දුර දිග නොගොල කරපු වැරදි නිසා අද රටකට ඒක බලපාලා තියෙන තරම්. මේ පන්සිල් සමස්ත පන්සිල් උල්ලංඝනය කිරීම රටටම බලපානවා පින්නතුනි. අපිට හිතෙන්නේ මේක මේ අපිට මේ මොහොතට බේරෙන්න විතරයි කියලා. නමුත් ස්වභාව ධර්මය කියන එක ඔබ අපි හිතනවට වඩා හරි වෙනස්. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් 10ක් 50ක් 100ක් සිල් උල්ලංඝනය කෙරුවට නම් මේක එච්චර බලපාන්නේ නැහැ. හැබැයි සමස්ත රටක ජනතාව මේ සිල් උල්ලංඝනය කරනකොට ස්වභාව ධර්මය වෙනස් වෙන්න ගන්නවා. ලංකාව වගේ රටක නම් ඒ බව හොඳටම අද ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේ තත්ත්වයන් වෙනස් කරන්න නම් අපි ආපහු යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ මොනවද දේශනා කළේ? අපි භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. ඒ කීකරු වෙන්න වෙනවා මේක වළක්ව ගන්න. අන්න ඒ නිසා පින්නතුනි ඔය අතර බොරුව කියන කාරණාවක් තියෙන්නේ හරි ඉහළ තැනක. අපි හැබෑම සත්පුරුෂ වෙනවා නම් අපි පුංචි කාලේ ඉඳලා ඇත්ත තමයි උගන්වන්න වෙන්නේ. අනිත් එක මම සඳහන් කළා බොරු කියන කෙනාගේ වචනවල කිසි ශක්තියක් නැහැ කියලා. යම් කෙනෙක් කීවොත් සුවපත් වේවා කියලා කෙනෙකුට අපි වැඩිහිටියන්ට වදිනකොට වැඩිහිටියෝ අපිට සුවපත් වේවා කියලා කියනවා. ඒ වචනේත් එක්තරා බොරුවක්. මොකද ඇත්ත කතා කරන්නේ නැති කෙනාගේ සුවපත් වේවා කියන වචනේ තුල තියෙනෙත් බොරුවක්. අතීතයේ අය ආශිර්වාද කරාම ඒ ආශිර්වාද එහෙම්මම ලැබුණා. සෙල්වත් ගුණවත් තියෙන නිසා. නමුත් අද ආශිර්වාදය වල එච්චර බලයක් නැත්තේ අපි ළඟ බොරු වැඩි හින්දා. මේ කාරණාව පෙන්වන අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ කාරණාව කොහොමද දේශනා කළේ? මහණෙනි බොරු කියන පුද්ගලයා ඊටාම හීන දීන වූ පුද්ගලෙක්. බොරු කියන පැවිද්දා බොහොම පාපතරයෙක්. පැවිද්දට බොරුව සුදුසු නෑ. පැවිද්දට බොරුව ගැලපෙන්නේ නෑ. පැවිද්දට බොරුව මහා පිළිකාවක්. සාමණේර ස්වාමින් වහන්සේ නමක් බොරු කීවොත් උන්වහන්සේට ආපහු සිල් ගන්න වෙනවා. ඒ බොරුවත් එක්කම මහානකම ඉවර වෙනවා. අතීත සත්පුරුෂ ස්වාමින් වහන්සේලා ඕනෑම වෙලාවක සූදානම් වෙලා ඉන්නේ සාමණේර ස්වාමින් වහන්සේලා හදනකොට සිල් දෙන්න. මොකද පැවිද්දේ මුල් කාලේ උන්වහන්සේලා අතිනුත් මේ පුරුද්ද එහෙම්මම කෙරෙනවා. හැබැයි අවවාද කරලායි තියෙන්නේ බොරුවක් කියවුණා නම් පන්සිල් පදයක් උල්ලංඝනය වුණා නම් වහාම ඇවිල්ලා සිල් ගන්න කියලා. කොයි තරම් හදිස්සියක හිටියත් මොන තරම් තමන්ගේ පෞද්ගලික වැඩක හිටියත් ඒ පොඩි හාමුදුරුවන්ට බයින්නේ නැහැ. ඒ බැන්නහම බය වෙලා එන්නේ නැහැ. හැබැයි එන්නේ නැතුව ගත වෙන මොහොතක් පාසේ උන්වහන්සේට රැස් වෙන්නේ අකුසල්. සංඝ සතු සිවුරු වල තියෙන වටිනා අයිතිය අහෝසි වෙනවා. සංඝ සතු කුටියේ ඉන්න තියෙන අයිතිය අහෝසි වෙනවා. සංඝ සතු සිව්පසේ සියල්ලම අහෝසි වෙනවා. කාරණාව දන්නේ නැතුව උපාසක උපාසිකාවෝ ඇවිල්ලා අම්මා තාත්තා ඇවිල්ලා වැන්දහම ඒක උහුලන්න තරම් ශක්තියක් පිනක් නැති නිසා උන්වහන්සේට අප්‍රමාණ අකුසල් පිරෙන්න පටන් ගන්නවා. නමුත් චූටි කාලේ බැනලා සැරවැර කරලා තිබුණොත් සිල් කැඩුනට එන්නේ නැහැ කියන්නේ. බයින හින්දා. ආන් ඒ හින්දා මහ පුදුම කාරුණික වෙලා තිබුණා. මොන වැඩ තිබුණත් කොයි ගමන් තිබුණත් ඒ පොඩි අයට සිල් සමාදන් කරවලා යන්න. එතකොට තමයි කැඩෙන වාරයක් ගානේ ඇවිල්ලා බය නැතුව අම්මට තාත්තට කියනවා වගේ කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ බොරුව කොයිතරම් පැවිද්දට නොගැලපෙනවද කියන කාරණාව පැහැදිලි කරන්න අම්බලට්ටික රාහුලවාද සූත්‍රය දේශනා කළා.
රාහුල ස්වාමීන් වහන්සේ හුඟක් පුංචි කාලේ. පොඩි ළමයි බොරු කියන්න කැමති. ඒ හින්දා රාහුල ස්වාමීන් වහන්සේ අතින් එහෙම බොරුවක් කියවෙන්න දුන්නේ නැහැ. අපේ පොඩි ළමයි වාගේ නෙමෙයි රාහුල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. දෙවි හිමියෙන් සීල් රකින්න පුළුවන් කෙනෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දවසක් රාහුල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටිය ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පාදෝවණය කරන පැම්භාජනයේ වතුර ඇබිත්තක් ඉතුරු වෙන්න ඇරියා. ඒක පෙන්නලා කිව්වා රාහුල මේ භාජනයේ වතුර ඇබිත්තක් තියෙනවා. ආන් ඒ වගේ තමයි බොරු කියන පැවිද්දගේ පැවිද්දත් ඇබිත්තයි කියලා දේශනා කළා. ඒක වටින්නේ. ඊට පස්සේ වතුර ඇබිත්ත විසි කළා විසි කෙරෙව්වා. හිස් භාජනය පෙන්නලා කියනවා රාහුල බොරු කියන පැවිද්දගේ ඒ පැවිද්ද නිකං අහක දාපු එකක් වගේ. විසි කරපු එකක් වගේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුල ඔය බඳුන අනිත් පැත්ත හරවන්න කියලා. ඒ බඳුන පෙන්නලා කියනවා රාහුල බොරු කියන කෙනාගේ මහනකමත් මේ වගේ මුණින් නවාපු එකක් වගේ. ඊට පස්සේ ඒක උඩුකුරු කරලා පෙන්නනවා. දැන් මේ භාජනය හොඳටම හිස්. රාහුල බොරු කියන කෙනාගේ පැවිද්ද ඔය භාජනය වගේ හිස් පැවිද්දක්. ඒකෙන් කාටවත් කිසි ලාභයක් ප්‍රයෝජනයක් අනුන්ට තබා තමන්ටවත් නෑ. මේ විදිහට කරුණු දක්ව බොරු කියවෙන එකෙන් බේරගණ්ඩ උන්වහන්සේට උපදෙස් දුන්න වගේම ඒ උපදෙස් මේ සූත්‍රවලින් ඔබේ මගේ ජීවිතය පෝෂණය කරවන්ඩ හේතු කරවලා තියෙනවා. එතකොට බොරු කියන අයට ලැබෙන අලාභය අපි මුලින් සෙහිපත් කළා. බොරු කියන අයට ලැබෙන ලාභ පැහැදිලි කරපු කරුණු කාරණා ගණනාවක් අපි පිටකේ පුරා තියෙනවා. තමන් හරියටම සත්‍ය මත පිහිටලා ඉන්නවනම් මනාව වූ සත්‍යක්‍රියාවන් පවා කරන්න පුළුවන්. අර එක අවස්ථාවක බිම්බිසාර මහරජුරු ගඟ පිරිලා ගලන තැනට ගිහිල්ලා රැස්වෙලා ඉන්න දාස් ගණනකගෙන් අහනවා කාටද පුළුවන් පල්ලෙහාට පිරිලා ගලාගෙන යන මේ ගඟ උඩුගම් බලා හරවන්න කියලා. කිසි කෙනෙක් කතා කළේ නෑ. දාස් ගානක් ඉන්නවා කවුරුවත් කතා කළේ නෑ. කවුරුවත් කතා නොකරන නිසා මේ පිරිස අතර ඉඳලා එක කාන්තාවක් කියනවා ස්වාමීනි මට පුළුවන් කියලා. කියලා මොහොතයි පල්ලෙහාට වේගෙන් ගලන ගඟ මහා හඬක් නගාගෙන ඉහළට ගලන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ට පවා මහ පුදුමයි. රජ්ජුරුව කතා කරලා පිරිසගෙන් ඇහුවා කවුද ඒ තැනැත්තිය කියලා. අර මිනිස්සු කියනවා ස්වාමීනි ඒ තමයි මේ නගරේ ඉන්න වෛශ්‍යාව. නගර සෝබිනිය ස්වාමීනී වැඩේ කෙරුවේ. රජ්ජුරුවන්ට තවත් පුදුමයි. මෙතන ඉන්න මේ සිල්වත් ගුණවත් මිනිස්සු මේ වැඩේ කරන්නම් කියලා කතා කරන්නේ නැතිකොට වෛශ්‍යාවක් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. රජ්ජුරුව කිව්වා ඇයට වහාම එන්න කියන්න මං ගාවට. ළඟට ගෙන්නලා ඇහුවා මේක කරන්න ඔබට තිබ්බ ශක්තිය මොකද්ද කියලා. ස්වාමීනි මං ගාව වෙන ශක්තියක් නම් තිබුණේ නැහැ. හැබැයි මං ගාව එක ඇත්තක් තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි මම වෛශ්‍යාවක්. යම් පුරුෂයෙක් ඇවිල්ලා මට මුදලක් දීලා කියනවා මේ දවස ඔබ මගේ. ඇයි දවසකට අය කරන මුදල ඇයට ගෙවලා කියනවා මේ දවස ඔබ මගේ. එතකොට දැන් ඔබ මට අයිති. ස්වාමීනි මම දවසක් ඔහුට අයිති වෙච්චහම ඔහු ඒ දවස තුල ආවත් නාවත් මම එදාට වෙන පුරුෂයෙක් ගාවට ගියේ නෑ. ඒක මගේ ජීවිතයේ සත්‍යයක්. යමෙකුට දවසක් බාර දුන්නා නම් මං ඒ දවස ඇතත් නැතත් ඔහුටම දීලා තිබුණා. ආන් ඒ සත්‍යයි මම සත්‍යක්‍රියා කළේ කියලා. එහෙනම් මේ ඇත්තට කරන්න පුළුවන් දේවල්. ඇයි පින්නතනේ දීපායන චරිතය අපේ මහ බෝසතාණන් වහන්සේ 80 කෝටියක ධනය අත්හැරලා ගිහිල්ලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ඒ කාලේ බෝසතාණන් වහන්සේට හිටියා මණ්ඩව්‍ය කියලා යාළුවෙක්.
ඒ යාළුවා තමන්ගේ බිරිඳයි දරුවා එකතු කරගෙන බෝසතාණන් වහන්සේ බලන්න ගියා. අම්මා තාත්තා තාපසතුමත් එක්ක කතා කර කර ඉන්නකොට සක්මන කෙරවලේ සෙල්ලම් කර කර හිටපු දරුවගේ බෝලේ සක්මන කෙරවලේ තිබිච්ච හුඹහේ බෙනේ ඇතුළට ගියා. එයා බෝලේ ගන්න අත දානකොට සර්පෙක් දෂ්ට කළා. ළමයා සිහිය මූර්ජා වෙලා වැටුණා. අම්මා දුවගෙන ගිහිල්ලා දරුවා උස්සගෙන ඇවිල්ලා ඍෂිතුමාට දීලා කියනවා පැවිද්දෝ හරි දක්ෂයි වෙදකම් කරන්න. පැවිද්දෝ හරි දක්ෂයි බෙහෙත් කියන්න. අනේ ඍෂිතුමනි මගේ දරුවට වෙදකමක් කරන්න. ඒ වෙලාවේ ඍෂිවරයා සඳහන් කරනවා නැගණිය දැනගන්න. මම මහණ වුණේ වෙදකම් කරන්න නෙමෙයි. මම මහණ වුණේ ගුණ පුරන්න. මං වෙදකම් දන්නේ. ඊට පස්සේ සඳහන් කළා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මෙච්චර කල් රැකපු සීලයක් තියෙනවා. ඒ සීලයේ සත්‍යක්‍රියා කරලා මගේ දරුවා සුවපත් කරලා දෙන්න. එහෙම යමක් කරන්න උත්සාහ කරන්න. හැබැයි පැවිදි වෙලා දැන් අවුරුදු 50කට වැඩි. දැන් සත්‍යක්‍රියාවක් කරන්න වෙලා දරුවෙකුගේ ජීවිතය වෙනුවෙන් මෙතෙක් කල් කාටවත් කියාපු නැති ඇත්තක් මේ වෙලාවේ කියනවා. ඒ ළමයාගේ නම යඤ්ඤ දත්ත. පුතේ මම මහාන වෙලා අවුරුදු 50 ගානක්. මේ අවුරුදු 50 ගානටම මම ඊටාම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් මහානකම කළේ දවස් 7යි. ඒක සත්‍යයි පුතේ. ඒ සත්‍යානුභව බලයෙන් ඔබ සුවපත් වේවා. එතකොට අවුරුදු 50 ගානක් මහාන වෙලා මෙතෙක් කල මේ ඇත්ත කාටවත් කීවද? දවස් 7යි කැමැත්තෙන් සිල් පුරලා තියෙන්නේ. අනික් මුළු කාලෙම ඉඳලා තියෙන කැමැත්තෙන්. ඒක අදිෂ්ඨාන කරලා සුවපත් වෙන්න කියහම දරුවගේ ඔළුවේ තිබිච්ච විස බැහැලා ඇස් ඇරලා අම්මා දිහා බලලා අම්මේ කියලා කතා කරලා අපව ඇස් පියාගත්තා. ඍෂිවරයා කියනවා තාත්තට මගේ හරිය මං කළා. ඔබටත් කරන්න පුළුවන් යමක් තියෙනවා නම් කරන්න. මේ සිටුවරයා 80 කෝටියක් විතර ධනෙ තියෙන කෙනෙක්. තමන්ගේ ගෙදරට එන කිසි යාචකයෙකුට ඉල්ලගන්න මිනිහෙකුට කෑම වේලක් නොදී යවන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඔක්කොගෙම කල්පනාව මහා සත්පුරුෂ දානපතිය කියලා. ඔය ගෙදරට ගියොත් බඩගින්න යවන්නේ නැහැ කවුරුවත්. ඒගොල්ලෝ ඒ තරම් පින්වන්තයි කියලා. නමුත් මෙදා දරුවා වෙනුවෙන් ඇත්ත කියනවා පුතේ උඹේ තාත්තා මාලිගාවට යන්නේ හැමෝටම කණ්ඩ දුන්නා. හැබැයි මම ඒ කාටවත් කණ්ඩ දුන්නේ කැමැත්තෙන් නෙමෙයි කියලා. එදයි ඇත්ත කීවේ. ඒක ඇත්ත පුතේ. ඒ සත්‍යානුභව බලයෙන් ඔබ සුවපත් වේවා. බෙල්ල ගාව ඉඳලා ඉන ගාවට තිබිච්ච විස ටික බහැලා ගියා. ඒ වෙලාවේ තාත්තා අම්මට කියනවා අපි දෙන්නටම කරන්න පුළුවන් හරිය කෙරුවා. ඔබ ගාවත් සත්‍යයක් තියෙනවා නම් ඒ සත්‍ය අදිෂ්ඨාන කරලා දරුවට ආශිර්වාද කරන්න. අම්මා කියනවා පුතේ මටත් නම් ඇත්තක් තියෙනවා. උඹේ තාත්තා ඉන්න හින්දා මට ඇත්ත කියන්න බෑ කියලා. ඒ වෙලාවේ ස්වාමියා කියනවා කමක් නැහැ. අපි දෙන්නම ඇත්ත කීවනේ. එහෙනම් දරුවා වෙනුවෙන් මොකක් නමුත් ඔබත් ඇත්ත කියන්න කියලා. ඒ වෙලාවේ ඇය කියනවා පුතේ අර හුඹහේ බෙනේ ඇතුලේ ඉඳලා උඹට දෂ්ට කරපු සර්පයාට මගේ කිසිම කැමැත්තක් නැහැ. ඔහු ගැන මගේ හිතේ තියෙන අකමැත්තක්මයි. ඔහු ගැන කොච්චර අකමැතිද? පුතේ උඹේ තාත්තත් එක්ක විවාහ වෙච්ච දවසේ ඉඳලා මට උඹේ තාත්තා පිළිබඳව තියෙන්නේ ඒ සර්පයා පිළිබඳව තියෙන වාගේම පිළිකුලක්. ඒක ඇත්තයි. ඒ සත්‍යානුභව බලෙන් ඔබ සුවපත් වේවා. ළමයා නැගිට්ටා. දැන් බාන්න මෙච්චර කල් කාටවත් නොකිය තිබිච්ච නමුත් ඇත්ත සත්‍ය ක්‍රියා කරාම කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. මේ ඇත්තට කොයි තරම් බලයක් මේ ඇත්තට කොච්චර ශක්තිය තියෙනවද? අපි අය දන්නව නේද අදිමුක්ත සාමණේරයන්ගේ කතාව. සංකිච්ඡ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ශිෂ්‍යයා දැන් තරුණ වයසට ඇවිල්ලා. සංකිච්ඡයන් වහන්සේ අහනවා දැන් ඉතින් උපසම්පදාවට කල් වයස් හොඳයි.
හරියටම කීයද දන්නේ වයස කියලා. අධිමුක්තයන් වහන්සේ කියනවානේ ස්වාමීනී ඒක අහන්න ඕනේ අපේ අම්මගෙන්මයි. එහෙනම් ගිහිල්ලා අම්මගෙන් උපන්දිනය අහගෙන එන්න කිව්වා. පිටත් වෙලා ගියහම නංගිගේ ගෙදර ගිහිල්ලා ඇහුවා අම්මලාකෝ මගේ උපන්දිනේ දන්නේ නැද්ද කියලා. අනේ ස්වාමිනී ඒක අම්මගෙන් අහන්න ඕනේ මන් දන්නෙත් නැහැ. අම්මලා ගමනක් ගිහිල්ලා. අම්මලා හොයාගෙන ස්වාමින් වහන්සේ කැලෑව මැද්දෙන් තියෙන පාරෙන් ගමන් කළා. මේ කැලේ හොරු ඉන්නවා. හොරුන්ගේ දූතයෝ පණිවිඩයක් එව්වා ඔන්න හාමුදුරු කෙනෙක් කැලේට ඇතුල් වුණා. හොරු උන්වහන්සේ අල්ලගත්තා. සමහර හොරු කිව්වා මරමු කියලා. සමහර කිව්වා මේ හාමුදුරුවෝ යවමු කියලා. ස්වාමින් වහන්සේත් කල්පනා කළා මහානකමින් ලොකු ප්‍රයෝජනයක් තවම මට ගන්නත් බැරි වුණා. මේගොල්ලෝ දැම්මම මරලා දැම්මොත් මට මේ ජීවිතෙන් රහත් වෙන්න හිතාගෙන ඉන්න එකත් නැතුව යනවා. ඒ හින්දා බේරෙන්න පුළුවන්ද කියලා ටිකක් කතා කරලා බලන්න ඕනේ. එතන හොරනායකයා හිටියා. එයාට කතා කරලා කිව්වා මම මරන්න එපා. මම මරලා මොනව කරන්නද? මගේ ගන්න දෙයක් නැහැනේ. කිසිම ධනයක් මං ගාව නැහැ. මං උදාහරණයක් කියන්නම්. ස්වාමීන් වහන්සේ කියනවා මිනිහෙක් කැලෑවකට ගිහිල්ලා උගලක් කැටෙව්වා. ඒ උගලට හාවෙක් අහුවෙලා හාව මැරුණා. හාව මැරිලා දැකපු කැලෑවේ හිටපු අනුත් සත්තු සිව්පාව කල්පනා කළා නිදහසේ අපි ජීවත් වුණ මේ කැලේ දැන් කැලේට උවදුරක් ඇවිල්ලා. අපි මේ කැලේ දාලා යන් කියලා සත්තු සිව්පාව කොහොම කැලේ දාලා ගියා. ආයේ කාටවත් ඒ කැලෙන් සත්තු අල්ලන්න හම්බුන්නේ නැහැ. මම මේ කැලේට ඇතුල් වෙච්ච බව මගේ නංගිත් දන්නවා. මගේ ගුරුවරයාත් දන්නවා. තව කොච්චර දෙනෙක් දන්නවද? හැබැයි මේ කැලෙන් මම පිට වුනේ නැතිකොට දන්නවා කැලේ ඉන්නව හොරු. මේ හොරු කිසිම ධනයක් නැති භික්ෂූන් වහන්සේ නමක්වත් අත්හරින්න නැත්තම් ධනෙ තියෙන අපි කැලේට ගියොත් අපිට කොහොමවත් බේරෙන්න හම්බෙන්නේ නැහැ. එහෙම හිතලා මිනිස්සු මේ කැලේ හරහා යන එක නවත්තනවා. උඹලා හොරකම් කරගෙන ජීවත් වෙන මිනිස්සු ආවොත් හැබැයි ඉතින් නිර්පරාදී මම මරලා දැම්මොත් අය කවුරුවත් එන්නේ නැහැ මෙහි. හොරනායකයා කල්පනා කළා ඇත්තනේ. එහෙනම් මුන්වහන්සේ මරලා බෑ. උන්වහන්සේ කිව්වා හැබැයි හම්බෙන කාටවත් කියන්න එපා අපි කැලේ ඉන්නවා කියලා. පොරොන්දුනා කියන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ නිදහස් කළා. යනකොට අම්මා තාත්තා හම්බුණා. අම්මගෙන් තාත්තගෙන් උපන්දිනය අහගත්තා. අම්මයි තාත්තයි සහෝදරයයි. උන්වහන්සේ පිටත් වුණා. අම්මා තාත්තා සහෝදරයා කැලේ මැද්දෙන් යනකොට හොරු අල්ලගත්තා. අල්ලගෙන දැන් ලැහැත්තිය මරන්න. අම්මා තාත්තා විලාප කී කී අඬනවා. අදිමුක්තයෝ දන්නවා මේ කැලේ හොරු ඉන්න බව. නමුත් හිතුනේ නැද්ද ඒක අම්මට කියන්න ඕනේ කියලා. හිතුනේ නැද්ද ඒක තාත්තට කියන්න ඕනේ කියලා. ඇයි අදිමුක්තයෝ අපි මැරෙනකම් බලාගෙන ඉඳලා යන්න ගියේ? මෙහෙම කී කියා අම්මා අඬනවා. ඊට පස්සේ හොරනායකයා කල්පනා කළා එහෙනම් මේ අර හාමුදුරුවන්ගේ අම්මා තොරතුරු ඇහුවා. ඇහුවට පස්සේ කිව්වා ඔව් දැන් කැලෙන් එළියට ගියපු හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි සහෝදරයයි අපි. හොරනායකයා කල්පනා කළා උන්වහන්සේ මොන තරම්නම් සත්‍යවාදීද. යටත් පිරිසෙන් අම්මටවත් කියලා නෑ කැලේ හොරු ඉන්නවා කියලා. මෙවන් උතුම් පැවිද්දෝ කොයිතරම් ශ්‍රේෂ්ඨද? ඒගොල්ලෝ ගෞරවනීය විදිහට නිදහස් කරලා පහුවදාම අදිමුක්තිය හොයාගෙන ගිහිල්ලා හොරනායකයාත් අනික් 500 දෙනත් උන්වහන්සේගේ යටතේ පැවිදි වුණා. එක්කෙනෙක් ඇත්ත පාවිච්චි කරපු නිසා කී දෙනෙක් බොරුවෙන් වැළකුණාද? අපි මුලින් කිව්වා පාරමිතා ධර්ම පුරාගෙන එනකොට අපේ මහ බෝසතාණන් වහන්සේටත් වැරදුනා කියලා. අභිඥාලාභී තවුසේ. රජුරුව බොහෝම ලෙන්ගතුයි. ඒ හින්දා හිමාලෙන් ගමට වැඩියහම රජුරුව යන්න දුන්නේ නැහැ. හදිසියේ රජුරුවන්ට වෙනත් යුද්ධයකට යන්න වුණා. රජ දේවියට කියලා ගියා තාපස උතුමාණන්ට දානේ හදන එක උඹේ අතින්ම කෙරෙන්න ඕනේ. එක සේවකයෙකු යතින් කරලා බෑ. මං එනකන් හොඳට සලකන්න ඕනේ. එක දවසක් දානේ හදලා තාපසතුමා පරක්කු නිසා ඇය නාගෙන දුහුල් සලුවක් ඇඳගෙන අනික් දොරවල් වහලා කුටියේ ජනේලෙ විතරක් අරගෙන නිදාගත්තා.
තාපසතුමා අහසින් එන්නේ. අර රළු සිවුර හුළඟට හෙළවෙන සද්දය ඇහුණා. ඒ මාලිගාව ඉස්සර හදොරවල් වහලා තාපසතුමා කෙලීම් ආවේ අරලා තිබ්බ ජනේලෙ ගාවට. සිවුරේ හඬ ඇහෙනකොට ඇය කලබල වෙලා නැගිට්ටා. දුහුල් සලුවක් ඇඟේ තිබ්බේ. ඒ සලුව එකපාරම බිම වැටුණා. ඒ ස්ත්‍රී කය දැකලා තාපසතුමාට රාගසිතක් ඇති වුණා. ඒ දෙන්න අතර ආයතා සම්බන්ධයක් ඇති වුණා. අහසින් ආපු තාපසතුමා දානෙ වළඳලා දැන් පයින් යනවා. මේක දිගට දිගට කෙරුණා. මිනිස්සු දැනගත්තා. රජ්ජුරුවන්ට පණිවිඩය ගියා. රජ්ජුරුව පිළිගන්නේ නැහැ. තාපසතුමා එච්චර විශ්වාසයි. අන්තිමට ඇවිල්ලා දේවියකින් අහපුවාම දේවියත් කිව්ව ඔව් කියලා. ඒත් පිළිගන්නේ නැහැ. පාණ්ඩික තාපසතුමා ගැන තියෙන විශ්වාසය. ඊට පස්සේ තාපසතුමා මුණ ගැහෙන්න ගිහලා තාපසතුමාගෙන් ඇහුවා. තාපසතුමා කල්පනා කළා රජවරු හරි භයානකයි. මේ ක්‍රියාවත් මිනිහෙක් සම්බන්ධව තියෙන නපුරුම තැන. ඇත්ත කීවොත් එක කඩු පහරින් මගේ බෙල්ල වෙන් කරන්න පුළුවන්. බොරු කීවොත් අනික් මිනිස්සු මුළු රාජ්‍යම ඇවිල්ලා රජුරවන්ට ඇත්ත කීවත් මං වැරදි කියලා මේ රජුරු පිළිගන්නේ නැහැ. එක බොරුවෙන්ම මට නිවැරදි වුණේ නැහැ. බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා. නමුත් බොරු කීවොත් මට ලෞතුරා බුදු බව නම් ලැබෙන්නේ නැහැ. මැරුවට කමක් නැහැ මේ ජීවිතේ. ඒ හින්දා ඇත්ත කියන්න ඕනේ. ඒ හින්දා ඇත්ත කීවා. ඔව් මහරජා. ඒක ඇත්ත. අපි අතර එහෙම සම්බන්ධයක් ගොඩ නැගුණා. නමුත් රජුරුව කලබල වුණෙත් නැහැ. රජුරුව කේන්ති ගත්තෙත් නැහැ. රජුරුව තාපසතුමාගෙන් අහපු කාරණාව තමයි ස්වාමීනි ඔබ වහන්සේ ළඟ තිබිච්ච ප්‍රඥාවට මොකද වුනේ? ස්වාමීනි ලෙඩට බෙහෙත් තියෙනවා. පිපාසයට පැන් තියෙනවා. බඩගින්නට බත් තියෙනවා. කෙලෙස් සංසිඳවීමට නුවණ තියෙනවා. රාග සංසිඳවා ගන්න ඔබ වහන්සේට තියුණු නුවණක් තිබිලත් ඒ බැරි වුණේ කියලා. ආන්ගේ වෙලාවේ සඳහන් කළා මහරජතුමනි මේ රාගය, ද්වේෂය, මෝහය යන මේ ලෝකෙහි මහා බලවත් අය. ඒගොල්ලෝ ඕනෑම කෙනෙක් යට කරනවා. මහරජය මගේ නුවණත් ඒ රාගයට යට වුණා. නමුත් ඔබ වහන්සේගේ ප්‍රඥාවට මොකද වුණේ කියලා අහපුවම දුක හිතුණා. නැවත කුටියට ගිහිල්ලා ධ්‍යාන වඩලා භාවනා කරලා නැතිවෙච්ච ධ්‍යාන ලබාගෙන අහසින් ඇවිල්ලා රජුරවන්ට කිව්වා මහරජය නොගැලපෙන තැනකට ආපු නිසා මං විනාශ වුණා. මං ආයේ කවදාවත් මනුස්ස වාසයට එන්නේ නැහැ. රජුරුව අඬනකොට බෝසතාණන් වහන්සේ හිමාලයට ගිහිල්ලා එහි බොහෝ කාලයක් වැඩ ඉඳලා අපවත් වෙලා බඹලොව ඉපදිනවා. නමුත් රජුරුව කඩුවෙන් කෙටුවට කමක් නැහැ. බොරු කියලා බෑ කියලා තීරණය කළා. එහෙමනම් පින්නතුනි බොරුවෙන් වළකින එක මොන තරම්නම් ආනිසංස සහිතද? භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දේශනා කරලා තියෙන්නේ අපේ මෙලව පරලොව දෙකම සුවපත් වීම උදෙසා. අද අපේ වචනවල කිසි ශක්තියක් කිසි බලයක් නැහැ. අපේ වචන අද පිළිගන්නේ නැහැ. යම් තැනකට රැකියාවක් ගන්න ගිහිල්ලා හරි වෙනත් අවශ්‍යතාවයකට ගිහිල්ලා හරි වෙන මොකක් හරි අඩුපාඩුවක් ගැන කියලා යමක් ඉල්ලහම කියහම ඒ මිනිස්සු පිළිගන්නවද අපේ වචනේ? පිළිගන්නේ නැහැ. රැකියාවකට ගියත් චරිත සාහිතිකයක් ගෙනියන්න ඕනේ. අපි ගැන කියන කාරණාව පිළිගන්නේ නැහැ. ඇයි මිනිස්සු ඇත්ත කියන්නේ නැති බව දන්නවා. ඒ චරිත සාහිතිකේ වැරදි කියලා හිතුනොත් ඒක ආය ප්‍රතික්ෂේප කරනවා. දිවුරුම් ප්‍රකාශයක් ගේන්න කියනවා. ඇයි අපි කියන වචන ඒ තරම් ශක්තිමත් නැහැ. විශ්වාස නැහැ. දැන් බලන්න දිගට බොරු කියහම වෙලා තියෙන පාඩුව. තව ඊට වඩා හුඟක් වටිනා තැන් වලට ගියහමත් මේ බොරුව හින්දා අපිට වෙලා තියෙන ලොකු පාඩුවක්. හැමෝම පන්සල් වලින් අයින් වෙච්ච නිසා රටටම වෙලා තියෙන ලොකු පාඩුවක්. මේ ජීවිතේ මෙහෙම ගෙවිලා මැරිලා නිරේ ගිහිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳලා ආය මනුස්ස ලෝකෙ ඉපදිලත් නොයෙක් රෝගාබාධයන්ට ගොදුරු වෙවි නැති වැරදි වලට චෝදනා ලැබමින් බොහොම අසරණ විදිහට ජීවත් වෙන්න වෙනවා. එහෙම ජීවත් වෙනවද නැත්නම් බොහොම
මහේශාක්‍ය විදිහට ජීවත් වෙනවද කියන කාරණාව අපි තමයි තීරණය කරන්න. ආන් ඒකයි කිව්වේ සුළු සැප අත්හරින්න මහත් වූ සැපයක් වෙනුවෙන්. මේ ගාථා රත්නය මුල් කරගෙන කරපු 6 වෙනි දේශනාවයි මේ සිදු කරන්නට යෙදුනේ. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ ගාථා රත්නය ඇසුරු කරගෙන කරන අන්තිම දේශනාව 7 වෙනි දේශනාව හැටියට සිදු කරන්න තව ටිකක් ඉඩ ඉතුරු කරලා. එහෙමනම් අපි හැමෝම පින්නතුනි කල්පනා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ පංචශීල ප්‍රතිපදාවේ 4 වෙනි ශික්ෂාපදේ අපිට මොනතරම් යහපතක් කරනවද? මේ සිල්පද ආරක්ෂා කරන අපි මෙලොව පරලොව දෙකම දිනනවා. එතෙන්ට යන්න අපි හැමෝම උත්සාහ දරමු, වීරය කරමු, ප්‍රාර්ථනා කරමු, පුරුදු කරමු ජීවිතේ බොරු නොකියන හැබෑ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් යලි යලිත් ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.